गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඉල් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන මෙත් රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන පෝදා සිල් වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවයි ඔබ හැම දෙනාම මෙලෙසින් ශ්‍රවණය කරන්න සූදානමින් සිටින්නේ. මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙමින් බණ අසන්නට ප්‍රිය කරන ලක්වැසි ලෝවැසි හැම දෙනාම කෙරෙහි මහත් කරුණාවෙන් මේ උතුම් ධර්ම දානමය කුසලය අද සිදු කරනු ලබන්නේ නිට්ටඹුව රන්පොකුණුගම CB4-11 දරණ නිවසේ පදිංචිව සිටින MGA මායිටිපේ මහත්මිය ලසිත ලෝචන පුතණුවන් සහ ලසිකා ලෝචනී දියණිය විසින් මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මීට 6 වසරකට පෙර පරලෝසපත් පොලිස් පරීක්ෂක විජේලාල් මහත්මයා ඇතුළු සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි මේ වටිනා ධර්ම දානමය කුසලය සිදු කරන්නේ. බොහෝ දිනාගේ හිත තුළ කුසල සිතිවිලි ඇති කරනවා කියන එක ඊටාම උතුම් පුණ්‍ය ක්‍රියාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දක්වලා තියෙන්නේ කුසල චිත්තුප්පාද මත්තම්පිකෝ අහං චුන්ද බහුකාරං වදාමි කියලා. චුන්දහාමුදුරන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කුසල සිතිවිලි මාත්‍රයක් හරි කෙනෙකුගේ හිතේ පහළ වෙනවා නම් ඒක මහ විශාල දෙයක් හැටියට අගය කරනවා කියලා. එතකොට පැයක් තිස්සේ පවත්වනු ලබන ධර්ම දේශනාවක් තුළින් මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සිත් තුළ කුසල සිතිවිලි එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, කෝටි ගාණක් ඇති කරවන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඒ සඳහා අනුග්‍රාහක දායකත්වයේ දරා කටයුතු කරන පින්නතුන්ට අප්‍රමාණ කුසලස්කන්ධයක් අත්පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා හැම දානයකටම වඩා උතුම් දානය හැටියට ධර්ම දානය සැලකෙනවා. ඒ ධර්ම දානය සිද්ධ කරලා පින්වත් MGA මායිටිපේ මහත්මනිය ලසිත ලෝචන පුතණුවන් සහ ලසිකා ලෝචනී දියණිය ඒ පර්ලූසපත් පොලිස් පරීක්ෂක විජේලාල් මහත්මයා ඇතුළු
සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වේ සිදු කරන මේ පින්කමින් ඒ ඥාතීහු සුවපත් වෙත්වා දායකත්වයේ දරා කටයුතු කරන හැම දිනාට සියලු ශාන්තිය වේවා කියලා අපි පළමුවෙන්ම ඊතසිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ ලෝකයේ ජීවත් වෙන ඔබ අපි හැම දිනාම හරි කැමති සතුටෙන් සැනසille නිදුක්ව සුවපත්ව කරදරයක් නැතුව ජීවත් වෙන්න. එතකොට මෙන්න මේ සැනසille එහෙම නැත්නම් මේ සුවපත් භාවය කියන එක දෙආකාරයකින් අපිට ගන්න පුළුවන්. කායික සුවපත් භාවය සහ මානසික සුවපත් භාවය. දැන් මේ කාලේ මේ කොරෝනා වසංගතයත් එක්ක කායික සුවපත් භාවය ගැන අපි වෙනදට වැඩිය සැලකිලිමත් විය යුතුව පවතිනවා. පරිස්සම් වෙන්න ඕන. කායික සුවපත් භාවය විතරක් නෙවෙයි මානසික සුවපත් භාවය ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. මොකද මනස ලෙඩ වුණොත් මේ භවයට විතරක් නෙවෙයි සසරටම ඒක ඒකාන්තයෙන්ම බලපාන නිසා. ඉතින් මෙන්න මේ ලෙඩ වෙන සුළු මනස, කිලිටි වෙන සුළු මනස, කැඩෙන සුළු මනස, අපවිත්‍ර වෙන සුළු මනස අපි මොකද කරන්න ඕන? පිරිසිදු කරන්න ඕන, නිරෝගී කරන්න ඕන, සුවපත් කරන්න ඕන. කැඩෙන සුළු මනස හදා ගන්න ඕන. හිත හදා ගන්න ඕන. හිත හදා ගන්න නම් මොකද කරන්න ඕන? හිත හදාගන්න බුදුරජාණන් වහන්සේ ඔබට අපට කියලා දීපු ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. ඒ අනුව ඔබ අපි හැමෝම හිත හදාගන්න කැමැත්තෙන් පසුවන පිරිසක් නම් මම අද ඔබට කියලා දෙනවා හිත හදාගන්න හැටි. ඔබේ හිත තැලිලා පීඩාවට පත් වෙලා තියෙනවා නම්, ඔබේ හිත කැඩිලා විසිරීලා ගිහිල්ලා තියෙනවා නම්, ඔබේ හිත කිසියම් හේතුවක් නිසා බිඳිලා තියෙනවා නම්, ඔබේ හිත කිසියම් හේතුවක් නිසා අපවිත්‍ර වෙලා තියෙනවා නම්, අන්න එහෙම හිතක් පවිත්‍ර කරන හැටි, කැඩුණු බිඳුන සිතක් නැවත ගොඩනගන හැටි, හදන හැටි අද ඔබට මම කියලා දෙනවා. ඒ නිසා මේ දේශනාව ඔබේ හිත හදා ගැනීම පිණිස ඒකාන්තයෙන්ම ඉවහල් වෙන බැවින් හොඳින් මේ දේශනාව ශ්‍රවණය කළ යුතු වෙනවා. අද මම ඔබට කියන්නේ හිත හදාගන්න හැටි. පින්වත්නි, හිත හදාගන්නවා කියන්නේ, හිත පිරිසිදු කරගන්නවා කියන්නේ මොකක් නිසාද අපි මේ තත්වයක ඇති කරගත යුත්තේ කියන එක අපි තේරුම් ගන්න ඕන. අපේ හිත ස්වභාවයෙන්ම පිරිසිදුයි. බුදුහාමුදුරු ධර්මයේ සඳහන් කළ තියෙන්නේ පබස්සර මිදම් බික්ඛවේ චිත්තං කියලා. මහණෙනි, මේ සිත ස්වභාවයෙන්ම පිරිසිදුයි. තංචකෝ ආගන්තුකේහි උපක්ඛලේසේහි උපක්ඛලිට්ඨං. එය බාහිරව පැමිණෙනු ලබන උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. සාමාන්‍ය අපි වීදුරුවක් ගත්තොත් ඒ වීදුරුවේ ස්වභාවය ස්වභාවයෙන්ම දීප්තිමත් ගතියෙන් යුක්ත වීමනේ. පැහැදිලි නේද? ස්වභාවයෙන්ම වීදුරුවක් පැහැදිලි. හැබැයි මේ වීදුරුව උඩට වැටෙන බාහිරෙන් පැමිණෙන දූවිලි නිසා මේ පැහැදිලිකම, මේ ප්‍රසන්නකම, දීප්තිමත්කම නැති වෙලා යනවා. අන්න ඒ වගේ සුදු රෙද්දක් ගත්තොත් සුදු රෙද්ද ස්වභාවයෙන්ම ප්‍රසන්නයි, සුදු පාටයි. හැබැයි ඔය සුදු රෙද්ද උඩට බාහිර සමාජයෙන් එන විවිධ අපවිත්‍ර දෑ, දුහුවිලි, තින්ත, මඩ පැල්ලම් ඒ වගේ දේවල් වැටුනහම මේ රෙදි කඩ අපවිත්‍ර එකක් බවට පත් වෙනවා.
අන්න ඒ වගේ අපේ හිතත් ස්වභාවයෙන්ම පිරිසිදුයි. ස්වභාවයෙන් පිරිසිදු හිත කොහොමද කිලිටි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු වල අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ගියාම එක්කෝ ඒ අරමුණු වල ඇලෙනවා, එක්කෝ ඒවයි ගැටෙනවා, එක්කෝ මුලා වෙනවා. ඇලීමට කියනවා රාග කියලා, ගැටීමට කියනවා ද්වේෂ කියලා, මුලා වීමට කියනවා මෝහ කියලා. ඒතර මෙන්න මේ කියන රාග ද්වේෂ මෝහ කියන අකුසලයන් හිතේ ඇති කරගෙන ඒ පදනම් කරගෙන වෙනත් උපක්ලේශ ගොඩනගා ගත්තාම වෙන්නේ අර ප්‍රභාස්වර ගතිය නැති වෙලා දීප්තිමත් ගතිය නැති වෙලා හිත කිලිටි වෙනවා. හිතේ කෙලෙස් ඇති වෙන්න හිත කිලිටි වෙනවා. හිත කිලිටි වෙන්න හිත අපවිත්‍ර වෙන්න හිත දුර්වල වෙනවා. හිත දුර්වල වුණාම හිත කැඩෙන්න, හිත බිඳෙන්න, හිත රිදෙන්න ලැබෙන අවස්ථාවන් වැඩි වෙනවා. එහෙනම් හිත හදාගන්න කෙනෙක් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ හිතේ හටගනු ලබන අකුසල් සිතිවිලි හොඳින් වටහාගෙන තේරුම් අරගෙන ඒවාට පිළියම් යෙදීම වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ කැඩෙන හිත, බිඳෙන හිත, තැලෙන හිත, රිදෙන හිත හදන හැටි පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ කාරණා 5ක් අපට උගන්වලා තියෙනවා. හිත හදාගන්න කාරණා 5ක්. උන්වහන්සේ මතක් කරනවා මජ්ක්‍ධිම නිකායේ විතක්ක සණ්ඩාන සූත්‍රයට අනුවයි මම අද මේ දේශනය කරන්නේ. ඒ දේශනය තුල මතක් කරන උන්වහන්සේ මේ හිත හදා ගැනීමේ වැඩපිළිවෙලේ යෙදී ඉන්න කෙනෙක් අනුගමනය කළ යුතු කාරණා 5ක්. අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි. මහණෙනි, හිත හදා ගැනීමේ වැඩපිළිවෙලේ යෙදී ඉන්න කෙනෙක් විසින්, එයා භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක්. පංච නිමිත්තානි, නිමිති 5ක්. නිමිති කියන්නේ එතන කාරණා කියන එක. කාරණා 5ක් කාලේන කාලං මනසිකාතබ්බානි. කාලේන කාලං කියන්නේ විටින් විට. විටින් විට හිතට අරගෙන මෙනෙහි කරන්න ඕන, කල්පනා කරන්න ඕන, භාවිත කරන්න ඕන. එහෙම නැත්නම් පුහුණු කරන්න ඕන. අභ්‍යාස කරන්න ඕන. මොනවද මේ කාරණා? මේ හිත හදාගන්නට උපකාර වෙන කාරණා. පළවෙනි කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා තම්හා නිමිත්තා අඤ්ඤා නිමිත්තා මනසිකාතබ්බං. ඔබගේ හිත කිලිටි වෙන්නට මුල් වෙච්ච නිමිත්තක් තියෙන්න පුළුවන්. අන්න ඒ නිමිත්ත අකුසල නිමිත්තක් නම් ඒ අකුසල නිමිත්තට ප්‍රතිවිරුද්ධ කුසල නිමිත්ත හිතට ගන්න ඔබ වෑයම් කරන්න ඕන. එතකොට දැන් ඔන්න අපි මෙහෙම හිතමු. ප්‍රත්‍යඥ ගතියට අපි දන්නවා අපි හැමෝගෙම හිතේ යට කිඳා බැහැලා තැම්පත් වෙලා තියෙන කෙලෙස් තියෙනවා. ඒවට කියන්නේ අනුසය ක්ලේශ කියලානේ. ඒව තමයි යට ගැහිලා තියෙන රාග, ద్వේෂ, මෝහ කියන මේ ක්ලේශ ධර්ම. දැන් ඔය විදිහට නිද්‍රූපගත වෙලා යට ගැහිලා තියෙන කෙලෙස් තියෙන කෙනෙකුගේ මේ ශරීරයේ ඇසුරෙහි තියෙනවනේ ප්‍රධාන ඉන්ද්‍රියන් 6ක්. ෂඩේන්ද්‍රිය කියලා. මොනවද ඉන්ද්‍රියන් 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ කියන ඉන්ද්‍රියන් 6ට ගෝචර වෙනවා බාහිර සමාජයේ අරමුණු. අනේ අරමුණු වලට තමයි මෙතන නිමිති කියලා කියන්නේ. එතකොට මොනවද අරමුණු? ඇහැට පේන අරමුණ තමයි රූප, කනට ඇසෙන අරමුණ තමයි ශබ්ද, නහයට දැනෙන අරමුණ තමයි ගන්ධ, හෙවත් ගඳ සුවඳ,
දිවට දැනෙන අරමුණ තමයි රස, කයට හැපෙන අරමුණ තමයි ස්පර්ශ, සිතට එන නැගෙන අරමුණ තමයි සිතුවිලි. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ කාරණා ටික තමයි නිමිති කියලා කියන්නේ. ඒතර මෙන්න මේ අරමුණු මොන වගේද? මේ අරමුණු සුභ අරමුණු වෙන්නත් පුළුවන්, අසුභ අරමුණු වෙන්නත් පුළුවන්. සුභාසුභ භාවය තීරණය වෙන්නේ ඔබේ මනාපය අමනාපය අනුව. දැන් ඔබට ප්‍රිය, ඔබට මනාප රූපය හැමතෙම එලෙසින්ම මනාප වෙන්නේ නැහැ. ඔබ කැමති සුවඳට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. අනිත් අය අකමැති රසයකට ඔබ කැමති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ මේ ලෝකයේ සිටින ජීවත් වෙන මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත විවිධයි. ඉතින් කෙසේ වෙතත් මෙතනදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන අරමුණු ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ ප්‍රියමනාප භාවය අනුව. ඒ කියන්නේ ඔබ යම් කිසි අරමුණකට කැමතිනම් කැමති අරමුණු ඔබට අත්විඳින්න වුණාම ඔබ මොකද කරන්නේ? බොහෝ වෙලාවට ඒ කැමති අරමුණු වල ඇලෙනවා, ආශාව ඇති වෙනවානේ. කැමති රූපයක් දැක්කම ඔබට ඒ රූපේ බැඳීමක්, ආශාවක් ඇති වෙනවා. කැමති ශබ්දයක් අහන්න ලැබුණා ඔබට නැවත නැවත ඒ ශබ්දය අහන්න ප්‍රිය භාවයක් ඇති වෙනවා. අර කැමැත්ත නිසා. ඊළඟට ඔබ කැමති රසයක් ඔබට දැනුණා නම් දිවට ඔබ මොකද කරන්නේ? ඒ රසය නැවත නැවත අත්විඳින්න කැමතියි. ඒ කියන්නේ කෑමක් කාලා ඒක රහයි කියලා දැනුණාම ආපහු කනවා. හොයාගෙනත් කනවා. හොයාගන්න ගියාම හොයාගන්න නැති වුණාම හොරා හරි අරගෙන කන්න පෙළඹෙන්නේ මිනිස්සු ඔන්න රසයේ ගිජු වුණාම. එතකොට ඒ වාගේ කයට ස්පර්ශයක් දැනුණාම ඒ ස්පර්ශය ඔබ කැමති නම් ඔබ ඒ ස්පර්ශය නැවත නැවත ලබා ගන්න බලනවා. මොකක් නිසාද? ඒකේ බැඳුන නිසා. එහෙනම් කැමැත්ත ඇති වෙන ඔබ ප්‍රිය කරන අරමුණු ඔබට අත්විඳින්න වුණාම ඒකේ ඇලෙනවා. දැන් අප්‍රිය අරමුණුත් තියෙනවා. දැන් අපේ ඇහැට පේන්නේ අපි කැමති රූප විතරක් නෙවෙයි, අපි අකමැති, අපි තරහකාරයෙකුගේ රූප කොච්චර පේනවද? දැන් එහෙම තරහකාරයෙකුගේ රූපයක් පෙනුනහම ඔබේ හිතට නැගෙන සිතිවිල්ල මොන වගේ එකක් වෙයිද? ඒක තමයි තරහ. අයියෝ මගේ දැහැට පේන්න ආවනේ මෙතන කියලා ගැටෙනවා. නේද? එතකොට පටිඝය, තරහව එතන තියෙන්නේ. එතකොට හිත තුල අරමුණ නිසා මොකද වෙන්නේ? ඔන්න ද්වේෂ සහගත සිතිවිල්ලක් ආවා. ඒ ද්වේෂ සහගත සිතිවිල්ල ආවේ මොනව නිසාද? අර අකමැති අරමුණ නිසා. අන්න ඒ වාගේ අකමැති අකමැති කෑමක් කන්න ලැබුණා ඔබට කේන්ති යනවා. අකමැති ගන්ධයක් ඔබට දැනුණාම ඔබට කේන්ති යන ගැටෙනවා. එහෙනම් දැන් මේ ඇලීම ඇති වෙන්නේ, ගැටීම ඇති වෙන්නේ මොකක් නිසාද? කැමැත්ත අකමැත්ත මත. ඒක අපි තේරුම් ගන්න ඕන. ඉතින් මෙන්න මේ සුභාසුභ අරමුණු හමුවේ, ප්‍රිය අප්‍රිය අරමුණු හමුවේ සාමාන්‍ය පුහුදුන් කෙනෙකුගේ ස්වභාවය මොකක්ද? ඒ හොඳ ඒවයි ඇලෙන එකයි, නරක ඒවයි ගැටෙන එකයි. ඒ ඇලීම් ගැටීම් දෙකටම යන්නේ අරමුණෙහි මුලා වෙන නිසා. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? අරමුණක් මුල් කරගෙන රාගයත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා, මෝහයත් ඇති වෙනවා. රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් පදනම් කරගෙන වෙනත් උපක්ලේශ, වෙනත් කෙලෙස්, මානය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යා, උද්ධච්චකම ආදී විවිධ සිතිවිලි හිතේ ඇති වෙලා හිත දුර්වල පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම දුර්වල මානසිකත්වයේ තියෙන කෙනාගේ මනස බිඳ වැටෙනවා. මනස කඩා වැටෙනවා. මනස පීඩාවට පත් වෙනවා. ඉතින් මනස හදා ගන්න නම් බුදුරජාණන් වහන්සේ මොකද කරන්න කියන්නේ? උන්වහන්සේ දේශනා කරනවා අර මනස දුර්වල කරන්න හේතු වෙච්ච අරමුණ ගැන හිතන්නේ නැතුව අඤ්ඤන් නිමිත්තම් මනසිකාතබ්බං. වෙන අරමුණක් හිතට ගන්න. යම් අරමුණක් නිසා ඔබේ හිතේ රාගය ඇති වුණාද, රාගය ඇති වෙන්නට මුල් වෙච්ච අරමුණ ගැනම හිතේ ඉන්න එපා. විරාගය ඇති වෙන්නට හේතු වෙන අරමුණක් ගැන හිතන්න.
යම් අරමුණක් නිසා ඔබට තරහ ගියා නම් ඒ තරහ යන්නට හේතු වෙච්ච එක ගැනම හිත හිතින්න එපා. දැන් ඔබට තරහ ගියේ කවුරු හරි බැන්න නිසා නම් ආයි බැනුම ගැනම හිත ඉන්න එපා. බැන්නට කවන්නේ ආවලත් මතක් කරලා බැන්නනේ. තව ගහන්නත් ආවනේ. බලන්නකෝ මෙච්චර හොඳ කරලා අන්තිමේදී මටයි බැනුම් අහන්න උනේ. ඔය ආදි වශයෙන් ඒක ගැනම හිත ඉන්න නැතුව එයාගේම හොඳක් ගැන හිතන්න. අනේ මේ මිනිස්සේ අද මේ නොදන්න කමට කාගේ හරි ලණුවක් ගිලලා මට මේ විදිහට බැන්නට ඔය කටින්ම මට කොච්චර හොඳ කියලා තියනවද? මේ බැනුමට වැඩිය මගේ ජීවිතේ වාසනාවන්ත කරන්න මෙයා කරපු වැඩිනේ කියලා අන්න හොඳ පැත්තක් හිතනවා. එතකොට ඒ හොඳ පැත්ත හිතන්නේ නිකන් නෙවෙයිනේ මෛත්‍රී සහගතව. අනුන්ගේ හොඳ හිතන්න ඔබේ හිතේ ඒ පුද්ගලයා කෙරෙහි ලොකු මෛත්‍රියක් ඇති වෙනවා. එතකොට මෛත්‍රිය ඇති වෙනකොට මොකද වෙන්නේ? අර පුද්ගලයා ඔබට කරපු නොමනා ක්‍රියාකාරකම නිසා ඔබේ හිතේ ඇතිවෙච්ච පටිඝයක් තරහක් තිබ්බනම් අන්නේ තරහ දුරු වෙනවා. තරහෙන් හිත කැඩෙනවා නම් මෛත්‍රියෙන් හිත හැදෙනවා. අන්න ඒ විදිහට හොඳ සිතිවිලි හිතට ගන්න පුළුවන් වෙන විදිහට ඔබ වැඩ කරන්න. එතකොට නරක සිතිවිල්ලක් ආවහම ඔබ දැනගන්න ඕන මගේ හිතේ මේ නරක සිතිවිල්ලක් ආවා. දැන් ඔන්න මට ඉරිසියාවක් ආවා. ඒකයි මම මේ විදිහට ඇසිරෙන්නේ. දැන් මගේ හිතේ මහා අකාරුණික හැඟීමක් තියෙන්නේ. ඒකයි මම මේ යස වැඩි ඔහොම වෙලා මදි කියලා සාප කරන්නේ. එක එක්කෙනා දුකටපත් වුනහම සතුටු වෙන්නේ ඒ මගේ හිතේ තියෙන අකාරුණික භාවය නිසා. ආදී වශයෙන් ඔබ ඔබේ මානසික මට්ටම තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල මොකද්ද කියලා බලන්න. දැන් තරහ නම් ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල තමයි මෛත්‍රිය. තරහ කියන්නේ සිතිවිල්ලක්නේ. ඒට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල තමයි මෛත්‍රිය. ලෝභය නම් ඊට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල තමයි දානය. මෝහය නම් ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල තමයි ප්‍රඥාව. ඊර්ෂ්‍යාව නම් ප්‍රතිවිරුද්ධ හොඳ සිතිවිල්ල තමයි මුදිතාව. අනුන්ගේ සැප දැකලා සතුටු වෙනවා. නේද? විහිංසාව නම් ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල තමයි අවිහිංසාව. ඔන්න ඔය විදිහට ඒ සිතිවිලි තඳුන ගන්න. දැන් ඔන්න නරක සිතිවිල්ල දැනගත්තා, හොඳ සිතිවිල්ල දැනගත්තා. ඒතර නරක සිතිවිල්ලක් හටගත්තේ නරක අරමුණුත් එක්කනේ. ඒතර හොඳ සිතිවිල්ල මෙන්න මේ කියන මෛත්‍රිය ඇති කරගන්න මම මොකද්ද හිතන්න ඕන නිමිත්ත? මම මොනව ගැනද හිතන්න ඕන? කරුණාව ඇති කරගන්න මොන වගේද මං හිතන්න පුරුදු වෙන්න ඕන? මොකද්ද අරමුණ? මගේ හිතට කරුණාව ගන්නට ගැළපෙන අරමුණ මොකද්ද? ඊළඟට මගේ හිතේ මුදිතාව ගොඩනගන්න සුදුසු අරමුණ මොකද්ද කියලා තේරුම් අරගෙන අන්නේ සුදුසු අරමුණ කල්පනාවට ගන්න. ඒ සුදුසු අරමුණ ඒ විදිහට කල්පනා කරනකොට මොකද වෙන්නේ? අර නරක අරමුණ හිතෙන් බැහැර වෙලා යනවා. එහෙම හිතෙන් බැහැර වෙලා යන්න හිත පිරිසිදු වෙනවා. අන්න හිත හදාගන්න හැටි. ඉතින් ඕක කරන්න ඕන කවුද? ඔබමයි. වෙන කවුරුත් නෙවෙයි. අපේ අම්මා අපට කොච්චර ආදරේ වුණත් නේද? අම්මට බෑ අපේ හිත හදන්න. අපේ තාත්තා අපට කොච්චර ආදරේ වුණත් ඔබේ නෝන මහත්තයා දූල පුතාලා ඔබට කොච්චර ආදරේ වුණත් ඔබේ හිත හදාගැනීමේ හැකියාව තියෙන්නේ ඔබට විතරයි. බුදුරජාණන් වහන්සේ අපට කොච්චර මෛත්‍රී සහගතව කටයුතු කළත් කරුණාවෙන් අපට පිහිට වුණත් බුදුරජාණන් වහන්සේට පවා බෑ අපේ හිත හදන්න. අපේ හිත හදාගන්න හැකියාව තියෙන අපිටමයි. බුදු පියාණන් වහන්සේට හැකියාව තියෙන්නේ අන්නේ හිත හදාගන්න මඟ පෙන්වන්න විතරයි. ඉතින් මේ මඟ දැන් පෙන්වලා තියෙනවනේ. නේද? මේ ධර්මයේ දේශනා කරලා මේ දැන් මම කියන්නේත් මේ හිත හදාගන්න හැටිනේ. ඉතින් මේ මඟ අනුගමනය කිරීම අපේ වගකීම. බුදුරජාණන් වහන්සේකයි අපට දේශනා කළේ තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේලා කියන්නේ මාර්ගෝපදේශකයෝ. පාර කියලා දෙන අය විතරයි. ඒ නිසා තුම්හෙහි කිච්ඡං ආතප්පං ඔබගේ වැඩ කටයුතු කරගන්න, රාජකාරී කරගන්න කියලා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන. ඒ නිසා ඔබේ හිතට නරක සිතිවිලි ආපු ගමම්ම ඒට ප්‍රතිවිරුද්ධ හොඳ සිතිවිලි ඇති කරගන්න අවශ්‍ය හොඳ නිමිති හිතට ගන්න ඔබ වෑයම් කරන්න ඕන. මේකට බුදුරජාණන් වහන්සේ ධර්මයේ බොහොම ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. ඒ උදාහරණය තමයි දැන් ඔන්න
ඔය පරණ ලී භාණ්ඩ තියෙනවනේ දැකලා ඇති. ඒ ලී භාණ්ඩවල අපි තුමු පුටුවක් මේසයක් කියලා. දැන් ওই මේසයක තියෙනවා ඔය කකුල් එහෙම හයි කරපු ඇන ලී ඇන යකඩ ඇන නෙවෙයි ලී වලින් හදපු දිග ඇන තියෙන. ඉතින් මේ ලී ඇනයක් දි รา පත් වීම නිසා කවුරු හරි කෙනෙක් මේ මේසේ අරගෙන ගිහිල්ලා දක්ෂ වඩුවෙකුට දෙනවා. ඉතින් දැන් මේ වඩුව අර මේසේ හොඳට පරීක්ෂා කරලා බලලා මේක මේසේ හෙල්ලෙන්නේ මේ කකුලක තියෙන ඇණයක් දි รา ගිය නිසා කියලා තේරුම් අරගෙන අර දි รา ගිහිපු ලී ඇනේ ප්‍රමාණයටම අලුත් ලීයකින් ඒ වගේ දිගට මහතට ගැලපෙන ඇණයක් හදනවා. ඇනේ හදලා ඉවරලා මොකද කරේ? අර දි รา ගිහිපු ඇනේ උඩින් තියලා මිටියකින් එක පැත්තකට තට්ටු කරනවා. එහෙම තට්ටු කරනකොට අර අලුත් ඇනේ පරණ ඇනේ උඩට වැදිලා එක පැත්තකින් ගැලවි එළියට විසි වෙනවා. අනිත් පැත්තෙන් අලුත් ඇනේ අර මේසේ කකුල ඇතුළට ගිහිල්ලා මේ මේසය හෝ පුටුව හෝ ඒක ඒ ලී භාණ්ඩය ශක්තිමත් කරනවා. අන්න ඒ වගේ ඔබ දක්ෂ වෙන්න ඕන. මොකටද? කුසලයෙන් අකුසලය පළවා හරින්න. අන්න එහෙම වුණොත් ඔබට ඔබේ හිත හදා ගන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබ සමහර වෙලාවට දුකටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න ඇයි මං දුකෙන් ඉන්නේ මෙච්චර? දැන් දුකෙන් ඉන්නේ ඇත්තටම ඔබට ඔබේ හිත හදාගන්න බැරිකම නිසාද? දැන් ඔබේ හිත හදාගැනීමේ හැකියාව තියෙන ඔබටමයි කියන එක මා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් පැහැදිලි කරා. ඒතර ඔබ දුකෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? ඔබ ඔබේ හැකියාවෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නැහැ කියන එකයි. මම මතක් කළා ඔබේ හිත වෙනත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙන සර්ව බලධාරී කෙනෙකුටවත් හදලා දෙන්න බෑ. ඒ අයගේ හිතවත් ඒ අයට ගොඩක් වෙලාවට හදාගන්න බැරි අවස්ථාවල ඉන්නේ. එතකොට එහෙව් එකේ ඔබේ හිත හදලා දෙන්න පුළුවන්කම තියෙද යාළුට? නෑ. එහෙනම් ඔබට පමණමයි ඒ හැකියාව තියෙන්නේ. ඔබට පමණමයි ඔබේ හිත උසස් තත්වයකට පත් කරන්න හැකියාව තියෙන. ඉතින් මිනිස්සු හැටියට බුදුරජාණන් වහන්සේ අපිට ඒක කොච්චර ලොකු තැනක් දීලා තියෙනවද බලන්න. මනසින් උසස් ප්‍රයෝජන ගන්න පුළුවන් හැකියාව මේ මිනිස්සයා සතුයි කියන එක උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඔබේ හිතට යම් කිසි ශෝකයක්, වේදනාවක්, කම්පනයක් ආවහම මොකද කරන්න ඕන? ඔබේ හිත හදා ගන්න ඕන. මොකද හදා ගන්න ඕන? ඔබට විතරයි ඔබේ හිත හදා ගැනීමේ අයිතිය හා හැකියාව තියෙන්නේ. පසුබිම තියෙන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් එහෙම දුකක් වේදනාවක් ආවහම කල්පනා කරලා බලන්න. ඇයි මම මේ දුක්වින් ඉන්නේ? ඇයි මම මේ වේදනාවෙන් ඉන්නේ? ඇයි මේ මානසික කම්පනයෙන් ඉන්නේ? සමහර වෙලාවට ඔබ කැමති දේ ඔබට නොලැබුණ නිසා වෙන්න පුළුවන්. ඔබ අකමැති දේ ඔබට ලැබුණ නිසා වෙන්න පුළුවන්. ඔය විදිහට කම්පාවෙන් ඉන්නේ. එතකොට ඔබ කොහොමද දැන් එවන් අවස්ථාවකදී ඔබේ හිත හදාගන්නේ? කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම මුල් වුණා. එහෙනම් ඔබ හිතන්න ඕන මෙතෙන්ට මුල් වෙලා තියෙන්නේ කැමැත්තමයි. මොකද්ද කැමැත්ත? කැමැත්ත කියන්නේ එක්තරා විදිහකින් ගත්තොත් තණ්හාව, ආශාව. ආසයි. මොකටද ආස? අකමැති දේ නොලබා ඉන්න ආසයි. කැමති දේ ලබා ගන්න ආසයි. ඉතින් එහෙනම් අන්තිමේදී මොකද වෙන්නේ? අකමැති දේ නොලබා ඉන්න ආසාවෙන් ඉන්න වෙලාවේ අකමැති දේ ලැබුණාම දුකයි. කැමති දේ ලබා ගන්න ආසාවෙන් ඉන්නකොට ඒක ලැබුණ නැති වුණාම දුකයි. එහෙනම් මේ ආසාවෙන් හිටපු නිසා නේද මේ දුක උරුම වුනේ? එහෙනම් අන්න ඒ ආසාව නැති කරගන්න ඔබ වෑයම් කරන්න. එතකොට යමකට අපි ආස කරන්නේ ඇයි? යමකට ආස කරන්න වෙන දෙයක් නිසා නෙවෙයි, ඕනම දෙයක් ස්ථිරසාර විදිහට අල්ලගන්න. නොවෙනස්ය කියලා හිතන නිට්ටයත්වයෙන් වැළඳ ගන්න හින්දා තමයි අපි මේව ආස කරන්නේ. මේ ලෝකේ පින්වතුනි අනිත්‍ය ලෝකේ නිට්ටය වන කිසිම දෙයක් නැහැ. මේ ලෝකේ අනිත්‍ය ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි. එතකොට
ඒවා අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් අන්නේ යථාර්ථය තේරුම් ගත්තොත් කවුරු හරි කෙනෙක් කිසිම දෙයක අනවශ්‍ය විදිහට බැඳෙන්නේ නැහැ. Tamanට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් කියලා අල්ලගන්න යන්නේ නැහැ. එතකොට එහෙම අල්ලා ගැනීමක් නැති තැන ඒවා මොන විදිහට වෙනස් වුණත් එයාට දුකක් නැහැ. අන්න ඒ දුක නැතිව ජීවත් වෙන්න අවශ්‍ය වෙන විදිහේ මානසිකත්වයක් ඔබ හදාගන්න. ඒ නිසා ඔබ ප්‍රිය කරන ඔබේ සැමියා, එහෙම නැත්නම් ඔබේ බිරිඳ, ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබේ දරුවා සමහර වෙලාවට ඔබ අතහැරලා ගිහිල්ලා ඇති. ඉතින් මේ ලෝකයේ අපි හැම දිනාටම සදාතනිකව ඉන්න බැරි බව අපි හොඳින් දන්නවා. සබ්බම් පහය ගමනීයං. මේ ලෝකේ ස්වකීයයි කියලා දෙයක් නෑ. මමය මගේ කියලා අල්ලගෙන හිටියට ඒවා සදාතනිකව අපහා උරුම වෙන්නේ නෑ. ඒ හැම එකක්ම කවදා හරි අතහැරලා යන්න වෙනවා. ඒතර මේ ලෝකයට ඒ පුද්ගලයෝ එන්නේ තනි තනිව ඕනෝන් කරගන්නා ලද කර්මවලට අනුරූපවයි. ඒතර ඔවුන්ගේ කර්මවලට අනුරූපව මේ ලෝකෙට ඇවිල්ලා ඔවුන්ගේ කර්ම ශක්තියටම අනුරූපව මේ ලෝකෙ අතහැරලා යන්න වෙනවා. ඒක ඔවුන්ගේ කර්මය හා බැඳුන ක්‍රියාවක්. අන්න ඒක තේරුම් ගත්තනම් අර දුක අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ తాවකාලික ලෝකයේ අපි වුණෝන් මුණ ගැහුණාම ඒ ඇති කරගන්නු ලබන සබඳතා සදාතනිකයි කියලා හිතනවා. හැමදාම තියනවා මේ දීර්ඝ සංසාරේ නිවන් දකින්න කම්ම මේ සම්බද්ධතා ගිලිහෙන්නේ නැතුව තියනවා කියලා අපි දැඩිව අල්ල ගන්නවා. එහෙම අල්ලාගෙන ඉන්න තරමට ඒව වෙන් වෙනකොට දැනෙන දුක වැඩි. එහෙනම් ඒ දුක වැඩි කරගත්තේ වෙන කවුරුත් නෙවෙයි. මේ යථාර්ථයේ තේරුම් ගන්නේ නැතුව වෙනස් වෙන දේවල් නොවෙනස් වෙන දේවල් හැටියට හිතලා තණ්හාවෙන් බැඳුණු අපිමයි. එහෙනම් අන්න අපිට හිත හදාගන්න මොකද කරන්න ඕන? පුළුවන් තරම් අකුසල් සිතිවිලි එන වෙලාවට ඒ වෙනුවට කුසල සිතිවිලි හොඳට හිතේ යොදන්න. මේ පළවෙනි ක්‍රමය. ඊළඟට දැන් මේ කියාගෙන යන හිත හදාගන්න හැටිනේ දෙවෙනි ක්‍රමය. දැන් ওই විදිහට හිතලත් අකුසල් සිතිවිලි නැති කරගන්න කුසල් සිතිවිලි හිතලත් යම් යම් ආකාරයකින් ඔබේ හිත බින්දෙනව නම්, තැලෙනව නම්, රිදෙනව නම්, ඔබේ හිතන නරක සිතිවිලි එනව නම් මොකද කරන්න ඕන? දෙවෙනි ක්‍රමී බලන්න අත්හදා බලන්න පුරුදු වෙන්න. මොකද ඒ තමයි නරක සිතිවිලි වල තියෙන ආදීනවේ හොඳට කල්පනා කරන්න. ඕනම දෙයක නරක පැත්ත කල්පනා කරාම අපිට ඒකෙන් වෙන හානිය දැනුණාම අපිට ඒකෙන් ඈත් වෙන්න හිතෙනවා. ඒ සාමාන්‍යයෙන් ඔය සිගරට් පැකට්ස් වල ගහලා තියෙනවලුනේ 100ට කොච්චරද 60 ගානක්ද 70 ගානක්ද ආදීනව සහිත උපදෙස් පින්තූර සිගරට් බිව්වම කටවල් කුණු වෙන හැටි, ගඳ ගන්න හැටි, පිළිකා හැදෙන හැටි, තුවාල වෙච්ච ඒවා දාලා තියෙනවා. ඒක තමයි ආදීනවේ සිගරට් බීමේ. ඒතර මේ ආදීනවේ දකින්න කෙනෙක් නුවණ තියෙන කෙනෙක් නම් මොකද කරන්නේ? ඒ දිහා බල බල ආපහු ඒකම කැමැත්තෙන් කරන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා මමත් මේ නරක දේ කළොත් මටත් මෙන්න මේ විදිහේ විඳවන්න වෙනවා කියලා. ඒ වගේ ඔබත් නරක සිතිවිලි වල ආදීනව දකින්න. පින්වත්නි, ඔබ අපි හැමෝම මේ තාක් දුරට මේ සංසාරේ සැරිසරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. හිත නරක කරගත්ත හින්දාමයි. හිත කිලිටි කරගත්ත හින්දාමයි. හිත හදාගත්තේ නැති හින්දාමයි. හිතේ කෙලෙස් උපදවගත්තම හින්දාමයි. හිතේ කෙලෙස් ක්‍රියාත්මක කර කර කයින් වචනෙන් කර්ම රැස් කරපු නිසාමයි. ඒ නිසාම මොකද්ද අපිට වෙලා තියෙන්නේ? ඒ නිසාම තමයි අපි මේ දීර්ඝ සංසාරේ මෙච්චර ඉපදෙමින් මැරෙමින් ඒ උපතත් මරණයත් අතරේ අප්‍රියයන් එක එකතු වෙමින් ප්‍රියයන්ගෙන් වෙන් වෙමින් කැමති දේ නොලැබෙමින් අඬමින් වැළපෙමින් ලතෝනි දෙමින් මේ දිගට මේ සංසාරේ යන්නේ. ඉතින් මෙන්න මේ తත්වය හොඳින් තේරුම් අරගෙන මේ සංසාර දුකට මුල් උනේ හිත අකුසලයන්ගෙන්
පෝෂණය කරපු නිසාය කියලා තේරුම් අරගෙන ඒ නිසා විඳින්න වෙච්ච දුක අපමණයි කියලා වටහාගෙන මොකද කරන්න ඕන? පුළුවන් තරම් ආදීනවය දැකලා වහාම නරක සිතිවිලි ආපු ගමන්ම ඒක හිතින් අයින් කරගන්න වෑයම් කරන්න. ආදීනවේ දකින්නකොට ඉක්මනට ඒකෙන් ඉවත් වෙන්න හිතෙනවා. දැන් යම් තැනක ගඳක් දැනෙනවා නම් ගඳ දැනෙච්ච තැන අපිට ඉන්න හිතෙන්නේ නැහනේ. අපි ගඳ තියෙන තැනින් ඉක්මනටම අයින් වෙන්න හිතෙනවා. උත්සාහ කරනවා. යම් තැනක වුණ අපි හිතමු සීතලද. සීතලට කැමති නැති කෙනෙක් මොකද කරන්නේ? සීතල තැන එතන රැඳී ඉන්නේ නැහැ. ඉක්මනට අපෝ මෙතන සීතලයි කියලා එතනින් අයින් වෙනවා. ගින්දර රස්නේට අකමැති කෙනෙක්, පිච්චෙනවට අකමැති කෙනෙක් ගින්දර ළඟ රැඳී ඉන්නේ නැහැ. ගින්දර තියනවා කියලා ඉක්මනට අයින් වෙනවා. අන්න ඒ වාගේ නරක සිතිවිලි හිතේ තියනකොට විනාශ වෙන්නේ මටමමයි කියලා දැනගෙන ඉක්මනටම නරක සිතිවිලි වලින් අයින් වෙන්න ඕන. නරක සිතිවිලි හිතින් ඉවත් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා පිරිසිදුව ඉන්න කැමති. ඉතින් මේ මිනිස්සු හොඳට නාලා කියලා පර්ෆියුම් දාලා හැඩ වෙලා ඉඳෙද්දි කවුරු හරි කෙනෙක් මැරිලා දවස් 3-4ක් ගත වෙච්ච පණුව ගහලා පණුව දඟලන පරණ ගැරන්ඩි කුණක් ගෙනල්ලා මෙයාගේ කරට දානවා. මේ නාල ලස්සනට ඉන්න මිනිසෙගේ. ඒතර එයා මොකද හිතන්නේ? කාලෙකට පස්සේ හොඳ ගැරන්ඩි කුණක් හම්බුණා කියලා සුවඳ බල බල ඉඳව. නෑ. එක සැරේට මේක බිම දාලා ඊය අපෝ කියලා බිම දාලා ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට ඇඟ හොද ගන්න. නේද? සාමාන්‍ය කෙනෙක් කරන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නරක සිතිවිල්ලක් හිතේ ඇති වෙච්ච සැනින්ම ඉක්මනින්ම මේ නරක සිතිවිල්ල හිතින් ඉවත් කරගන්න වෑයම් කරන්න. දැන් බලන්න සාමාන්‍යයෙන් ගත කිලිටු වුණාම අපි පිරිසිදු කරගන්න බොහොම ඉක්මන් වෙනවනේ. දැන් ඔබ කොහේ හරි රාත්‍රී කාලේ ගමනක් ගිහිල්ලා හිතන්න කළුවරේ යද්දී බල්ලෙක් කැත කරපු ජරා ගොඩක් පෑගෙන කකුලට. එහෙම වුණා මොකද කරන්නේ? කාලෙකින් මේක පෑගුණේ කමන්නේ දැම්ම හදිසියක් නැහැ කියලා සුද්ධ කරගන්න නැතුව එහෙමම දිගට යනවද? නෑ. පෑගිච්ච තැන ඉඳලා වලනවා වටපිට. මොකටද? අතුල්ලන්න තනකොළ ගොඩක් තියනවද කියලා. නේද? ඊට පස්සේ අන්තිමේදී පෑගිච්ච තැන ඉඳලා මේක අතුල්ල ගිහිල්ලා ටැප් එකක් හොයාගෙන ගිහිල්ලා කකුල හොදනවා. සබනොත් දාලා වෙනත් විස බීජනාශකක් දාලා හොදලා පර්ෆියුම් ටිකකුත් ගහලා අන්තිමේදී කකුල නවල ඉඹලත් බලනු තාම ගඳ තියෙද කියලා. නේද බලන්න. දැන් බලන්න ගත කිලිටි වුණාම පිරිසිදු කරගන්න තියෙන උවමනාව නේද? දැන් ඔය උවමනාවම හිතටත් තියනවද බලන්න. ගත නම් මොකද්ද මේ කුණු ශරීරයේ මැරෙනකොට මේක දාලා යනවා ආපහු මේක අරන් යනවා. නෑ. හැබැයි හිත එහෙමද? හිත ඔබ සංසාර ගමන සමගින් ඔබට සුව විපාක හෝ දුක් විපාක ලබා දෙමින් යන එකක්. ඒතර ඔබ හිත නරක කරගත්තොත් ඔය විදිහට නරක සිතිවිලි වලින් ඔබට හිමි වෙන්නේම දුකමයි. නේද? ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන ගත පිරිසිදු කරගන්න එක කරන්න ඕන ගැටලුවක් නෑ. ඊටත් වැඩිය වෑයම් කරන්න ඕන හිත පිරිසිදු කරගන්න. එහෙනම් හිත පිරිසිදු කරගන්න, හිත හදාගන්න මොකද කරන්න ඕන? නරක සිතිවිලි වල ආවහම ඒවයි ආදීන හොඳින් තේරුම් ගන්න වෑයම් කරන්න. එතකොට ඒකෙන් අයින් වෙන්න හිතනවා. අන්න දෙවෙනි ක්‍රමය. තුන්වෙනි එක තමයි හිත හදා ගැනීමේදී ඒකත් අපි ආයාසයෙන් හොඳින් කරන්න ඕන එකක් තමයි අසති අමනසිකාරය. ඒ කියන්නේ සිහි කරන්න හොඳ නෑ. ඒකම කල්පනා කරන්න හොඳ. දැන් ඔබේ හිත තැලිච්ච, හිත රිදිච්ච මොකක් හරි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ගැනම ආයෙ හිතන්න යන්න එපා. නැවත ඒකම කල්පනා කරන්න ගියාම ඒ අකුසල අරමුණ පදනම් කරගෙන ගොඩාක් වෙනත් ප්‍රපංච ගොඩ නැගෙනවා. ප්‍රපංච කියන්නේ ඒ අතීතයට දාලා හිතනවා, අනාගතයට දාලා හිතනවා, තණ්හා මාන දිට්ඨිය විසින විදිහට ලෝභ ද්වේෂ මෝහ වැඩි වෙන විදිහට කල්පනා කරන්න ගන්නවා. ඒ මොකද ඒ අරමුණට හිත ફોකස් කරාම, අවධානය යොමු කරාම තමයි හිම වෙන්නේ. ඒ නිසා අවධානය වෙනස් කරා. බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උදාහරණය තමයි දැන් කොහේ හරි කවුරු හරි යනකොට තරහකාරයෙක් හම්බ වෙනවා. තරහකාරයෙක් හම්බුණා මොකද ඔබ කරන්නේ? සාමාන්‍ය කල්පනා කරලා බලන්න. ඕන තරම් ගමන් බිමන් යනකොට තරහකාරයෙක් හම්බ වෙලා ඇතිනේ.
මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මනස බුදුහාමුදුර බලන්න කොච්චර දුරට තේරුම් අරගෙන තියෙනවද කියලා. මේ උදාහරණ වලින් ඒක හොඳට පැහැදිලි වෙනවා. සාමාන්‍ය මිනිහෙක් දැක්කහම තරහකාරියෙක් දැක්කහම අපි මොකද කරන්නේ? තරහකාරියෙක් දැක්ක ගම අහක බලා ගන්නවා. නේද? හායි good morning සෑහෙන කාලෙකින් ඉන්නේ හම්බුනේ කොහොමද ඉතින් අපසානිප කියලා ආදරයෙන් කතා කරන්න යනවද තරහකාරියොත් එක්ක? නෑ. දැක්ක ගමම අහක බලා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරන ඔන්න ඔය තරහකාරයන්ට මිනිසුන්ට කරන වැඩේ තමන්ගේ කෙලෙස් සහිත හිතට අරමුණු වලට කරන්න. යම් කිසි ක්ලේශයක් නිසා ඔබේ හිතේ කිලිටිවීමක් වෙනවා. තන්න හිත කිලිටි කරන ඒ අරමුණ මෙනෙහි කරන්න යන්න එපා. ඒක ගැනම හිත හිතා කල්පනා කරන්නේ මට ගැහුවනේ, මට බැන්නනේ, මට ලැජ්ජ කරානේ ආදී වශයෙන් ඒව ගැනම හිතන්න යන්න එපා. යම් කිසි කෙනෙක් ඔබෙන් වියෝ වුණා නම් අනේ මෙයා මෙහෙම නැති වුණානේ, දැන් මං කාත් එක්කද ඉන්නේ, මගේ අනාගතේ කොහොම වෙයිද, මොනෝ වෙයිද ආදී වශයෙන් හිත හිතා ප්‍රපංච කරන ගන්න එපා. දැන් ඒක අතීතයට උරුම වෙලා ඉවරයි. ඒ සිද්ධිය, සංසිද්ධිය. ඒක ගැන ඔබ ලත වුණා කියලා, කම්පා වුණා කියලා, ඇඬුව කියලා, වැළපුණා කියලා මිය ගිය කෙනෙක් නම් ආපහු ජීවිතය නැවත යාට පණ ඇවිල්ලා සුපුරුදු පරිදි ඔබත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. නේද? කැඩුන බිඳුන දේවල් නම් ඔබ ඇඬුවා වැළපුණා කියලා ඒවා නැවත ප්‍රකෘති තත්වයට එන්නේ නැහැ. ඒ නිසා අනිත් ස්වභාවයේ තීරුම් ගැනගෙන ඒක ගැනම හිත හිතා ඉන්නේ නැතුව වෙනත් ක්‍රියාවකට වෙනත් හොඳ දෙයකට ඔබේ අවධානය යොමු කරන්න. ඒ තුන්වෙනි එක. ඊළඟට හතරවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිත හදා ගන්න කෙනේ විතක්ක සංඨානම් භික්කවේ මනසිකාතබ්බං. ඒ කියන්නේ අර නරක අරමුණට හේතු වෙච්ච මූල කාරණය හොයලා බලන්න. නරක සිතවිල්ලක් හිතට එන්න මුල් වෙච්ච මූල කාරණය. මූල කාරණය හොයාගෙන යනකොට සමහර වෙලාවට හිතෙනවා අයියෝ මේක මෙච්චර ලොකු දෙයක්ද. දැන් සමහරව එක සැරේට මේ හිත නරක කරගෙන කාට හරි බනිනවා. හැබැයි බනින්න මුල් වෙච්ච හේතුව නිස්කලංකව පැත්තකට කල්පනා කරලා බැලුවොත් අයියෝ මේක බනින්න තරම් දෙයක් නෙවෙයි, මේක කොහොම ගොඩින් බේර ගන්න තිබිච්ච ප්‍රශ්නයක් නේ මම මේ අවුල් කරගත්තේ කියලා ඔබටම වැටහෙනවා නේ. ඒ වගේම දැන් මොනවා හරි දෙයකට ආසයි ඉඳලා හොරකම් කරා නම් ලෝභ සිතක් ආවනම් හොරකම් කරේ නැතු වුණත් හොරකම් කරන්න හිතුණනම් ආපහු ඔබ මූල කාරණේ ආපසට හිතාගෙන ගියා නම් අනේ මේකට මෙච්චර ආස කරන්න දෙයක් නැහැ කියලා ඔබට දැනෙනවා, ඔබට වැටහෙනවා. එතකොට ඔබටම ලැජ්ජාවක් ඇති වෙලා ඔබ ගැනම මොකද වෙන්නේ? අර වැරදි දේ කරන එක නවත්තනවා. අන්න ඒ වගේ මුල් වෙච්ච හේතු හැමතිස්සෙම බලන්න ඕන. අපි දැන් ගොඩාක් වෙලාවට මේ අරමුණු නිත්‍යත්වයෙන් අල්ලගන්න හින්දානේ මේවත් එක ගැටෙන්න පැටලෙන්න යන්නේ. බැනුමක් වුණත් එහෙමයි නේද? දැන් මට කේන්ති ගියේ මොකද කියලා බැලුවහම ඔන්න තේරෙනවා බැනුමක් නිසා කියලා. බැනුම කියන්නේ ශබ්දයක්නේ හරියට බැලුවොත්. දැන් ඔය ශබ්දේ ඇහිලා තව ශබ්ද කී දහහක් කනට ඇහිලා ඇද්ද? එතකොට ඒ ශබ්ද වලට මොකද වෙලා තියෙන්නේ? ඒවත් අනිත්‍යයි. එහෙනම් ඒ වගේම තමයි මේ බැනුම් ශබ්දේ. බැනුම් ශබ්දෙත් අනිත්‍ය වෙනවා. අන්න ඒ විදිහට කල්පනා කරා නම් අර තමන්ගේ අර තරහ අඩු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේගෙන් දුවන කෙනෙක් කල්පනා කරන ඇයි දුවන්නේ කියලා. එතකොට එයාට තේරෙනවා හේතුවක් නැහැ නේ කොච්චර දුවන්න තරම්. එයා දුවන එක නවත්තලා හෙමින් යනවා. හෙමින් යන ගමන් ආයෙ හිතනවා ඇයි හෙමින් යන්නේ. එහෙම විශේෂ හේතුවක් නැහැ. ඊට පස්සේ වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්න ගමන් හිතනවා මොකද වාඩි වෙලා ඉන්නේ. එහෙම වාඩි වෙන්න හේතුකුත් නැහැ. ඊට පස්සේ නිදා ගන්නවා. අන්න ඒ වගේ හේතු දකින්න මේක මෙච්චර ප්‍රතිචාර දක්වන්න හේතුවක් නැහැ කියලා තේරෙනකොට යා බොහොම නියුට්‍රල් පුද්ගලයෙක් බවට පත් වෙනවා. අරමුණු හමුවෙත් අන්න ඒ විදිහට ඔබට හේතු දකින්නකොට මේ තරම් නරක විදිහට දරුණු විදිහට ප්‍රතිචාර දක්වන මේක රාගය අවශ්‍ය ගන්න, ද්වේෂය අවශ්‍ය ගන්න, මෝහය අවශ්‍ය ගන්න කාරණාවක් නෙවෙයි මේ කියලා වැටහෙනවා. අන්න එහෙම කල්පනා කරලා හිත හදාගන්න. ඒ හතරවෙනි ක්‍රමය. පස්වෙනි ක්‍රමය, අන්තිම ක්‍රමය. ඔය ක්‍රම හතරෙන් කරුත් අනිවාර්යයෙන්ම හිත හදාගන්න පුළුවන්. එහෙමත් බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා අච්චරට ඔබේ හිත මුරණ්ඩු නම්, තද බල නම් අවසාන විදිහට මෙහෙම කරන්න. දන්තේහි දන්ත මාදාය ජීවහාය තාලුං ආහච්ච. දත් මිටි කාගෙන
දිව උඩු තල්ලට තියලා තද කරගෙන වීරිය උපදවගෙන තමන්ටම තමන් ලැජ්ජ කරගන්න. නිග්‍රහ කරගන්න. අයියෝ මේ බුද්ධෝත්පාද කාලයක පරම දුර්ලභ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක කල්යාණ මිත්‍රයනුත් මෙච්චර ඉඳෙද්දී මේ ඔක්කොම ධර්මයත් අහමින් මම මොනවද මේ කරන විකාර වැඩ? මට වගේ කෙනෙකුට ගැළපෙන දෙයක්ද මම මේ කරන්නේ? මේ පුංචි කාරණයක් අල්ලගෙන ඇයි මම මෙච්චර ලත වෙන්නේ? ඇයි මම මෙච්චර කේන්ති ගන්නෙ? ඇයි මම මේ වගේ දුර්වලතාවට පත් වෙන්නේ? මට හොඳ අම්ම කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, ස්වාමි භාර්යාවරු ඉන්නවා, හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දි මට මේ විදිහට මගේ හිත හදාගන්න බැරුව කයින් වචනෙන් සිතින් දුරාචාරය යෙදුනොත් මම මහා නරක පුද්ගලයෙක් නේද කියලා තමන්ටම ලැජ්ජ කරගන්න කියනවා. හරියට දුර්වල මිනිසෙකුගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා අතහරිනවා වගේ. ඒ වගේම ගහක් ගත්තොත් ඒ ගහේ ඔය තියෙන වේලිච්ච කුණු වෙච්ච ගෙඩි කොළ හොල්ලලා බිම දානවා වගේ. ඔබේ හිතේ තියෙන නරක නපුරු දරුණු සිතුවිලි සොලවා බිම හදන්න. සොලවා හිත කම්පණයට පත් කරවලා ඔබට පුළුවන්කම දෙන මේ සිතුවිලි සියල්ලෙන්ම හිත නිදහස් කරගන්න. මෙන්න මේ වීරය අවසාන වශයෙන් ඔබේ හිතේ ඇති කරගත්තොත් ඒ වීරය සහගතව ඔබ හොඳින් කටයුතු කළොත් අකුසලයේ වෙනුවට කුසල සිතුවිලි හිතට හොඳට නගා ගත්තොත් ඒ වාගේම දෙවනි කාරණය විදිහට හිතේ නරක සිතුවිලි ක්‍රියාත්මක වීමේ ආදීනවය දැක්කොත් තුන්වෙනි කාරණය විදිහට අකුසල සිතුවිලි වලට අවධානය යොමු කරන්නේ නැතුව ඔබට කුසල අරමුණටම අවධානය යොමු කරගෙන කටයුතු කරන්න ලැබුණොත් ඒ වාගේම මූල කාරණය දැනගෙන හොඳින් යථාර්ථයේ තේරුම්ගෙන කටයුතු කරන්න ලැබුණොත් ඔබට ඔබේ හිත හදාගන්න පුළුවන්. එහෙම කෙනාට කොතනත් සැනසෙන්න පුළුවන්. ඉන්න තැන ප්‍රශ්නයක් නෙවෙයි. අයියෝ මෙතන ඉඳන් නම් හිත හදාගන්න බෑ. මෙතනට වෙන තැනකට යන්න ඕන ආදී වශයෙන් හිතන්න ඕනේ නෑ. ඕන තැනක අරමුණු එකයි. ඒ අරමුණු සුභ අරමුණු වෙන්නත් පුළුවන්, අසුභ අරමුණු වෙන්නත් පුළුවන්. අරමුණු හමුවේ කළ යුතු කාර්ය ඔබ හරියට තේරුම් ගන්න නම් තැන නෙවෙයි වෙනස් කරන්න ඕන. හිතයි. හිත වෙනස් කරගන්න, හිත හදාගන්න අවශ්‍ය. මෙන්න මේ කාරණා පහ හොඳින් ඔබේ ජීවිතයට ගලපගෙන ඔබ ජීවත් වෙන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්ඨාන සූත්‍රය ඇසුරින් සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි බොහෝම කරුණාවෙන් ඉතසිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙන මෙත් රූපවාහිනී නාලිකාවේ පෝදා විකාශනයේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවයි අද ඔබ ශ්‍රවණය කළේ. මේ දේශනාව සඳහා දායකත්වය දරා කටයුතු කළේ නිට්ටඹුව රන්පොකුණුගම CB411 නිවසේ පදිංචි පින්වත් MGA මා ඉටිපේ මහත්මිය ලසිත ලෝචන පුතණුවන් ලසිකා ලෝචනී දියණිය විසින් 6 වසරකට කලින් අභාව ප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක විජේලාල් මහත්මයා ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්කම කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් කුසල් බලෙන් පරලෝසපත් පොලිස් පරීක්ෂක විජේලාල් මහත්මයා ඇතුළු සියලු ඥාතීහු පින්වත් ඔබ හැම දෙනාගේම ප්‍රේක්ෂක පින්වත් හැමෝගෙමත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා. දායකත්වයේ දරණ මායිත්‍රේ මහත්මනිය දරුවන් ඇතුළු පවුලේ හැමටත් ඒ වගේම මෙත් රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්තුන් හැමෝටමත් ප්‍රේක්ෂක පින්වත් හැමෝටමත් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උදාාරතර කුසල බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා. මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
සද්ධර්ම ශ්‍රවණාබේලා සේවහිඳ වටිනා කාලහෝරාව කැපකොට මේ උතුම් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ ඔබ වෙතගෙන මේ වටිනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරව ලක්වැසි නොවැසි සදහැවතුනි. සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවා. ධර්මයෙන් ඔබ සියලු දෙනාම සැනසෙත්වා. ධර්මය ඔබව ආරක්ෂා කරත්වායි කියලා අප මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. අද මේ වටිනා සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ නොම්බර CB 411 රම්පොකුණගම නෙට්ටඹුව පදිංචි MGA මාඉටිපේ මහත්මිය ලසිත ලෝචන පුතණුවන් සහ ලසිකා ලෝචනී දියණිය ප්‍රධාන ඒ පින්වත් පිරිස විසින් දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවා. ඒ සුපින්නතුන්ගේ සියලු අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා සඵල වේවා. මේ පරලෝකීය සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතය යහපත් වෙත්වා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ආශිර්වාදයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ වටිනා සද්ධර්ම දේශනාව මේ උතුම් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ සැමට ධර්ම අවබෝධය පිණිසම දේශනා කොට වදාලා අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අප පින්වත් පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්තේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවායි කියලා අපි සෑම දිනම සාදු කරලා බදින ප්‍රාර්ථනා කරමු.